අයිබෝවන් අපේකමට අපි හරි ආදරේනේ. අපේකම රැක ගන්න ඕනේ කියලා ගොඩක් තැන්වලදී ගොඩක් දෙනා කතා කරනවානේ. සහ රටක් විදියට ගත්තමත් අපේකම ගැන කතා කර කර අනාගතය පිළිබඳව හදනවා සහ අනාගතයේ දියුණුව වෙනුවෙන් වැඩ කටයුතු කරනවා සැලසුම් කරනවා. මේ හැම දෙයක්ම ඉදිරිය වෙනුවෙන් හිතන්නේ. අපිට පුළුවන් කමක් තියෙනවා අපේ සිදුවුණු දේවල් වෙච්ච දේවල් කියලා අපි කතා කරන්නේ. අන්න ඒ දේවල් වලින් පාඩම් ඉගෙන ගන්න, ඵල ප්‍රයෝජන ගන්න. ගොඩක් වෙලාවට ඉතිහාසය පිළිබඳව කතා කරද්දී පහුගිය දවස්වල යම් සිදුවීම් සිදු වෙනවා. ඉතිහාසය ඕනේ නැහැ කියලා යම් තැන්වලදී කතා කරනවා. ඉතිහාසය නිරපන්න අවශ්‍ය පිඹුරුපත් හදන හැටි අපිට අහන්න දකින්න ලැබුණා. සහ විෂය මාලාවක් එක තිබුණම ඉතිහාසයේ ওই දේවල් විෂයකට අවශ්‍ය නැහැ කියලා යම් තැන්වලදී කතා කළා. ඒ වගේම තමයි පැරණි දේවල් පිළිබඳව හොයාගනිද්දී ලැබුණු ඉතිහාසය වෙනස් කරන්න ඕන දේවල් ඉතිහාසඥයෝ ගවේෂණය කරලා හොයාගනිද්දී ඒ දේවල් එහෙම නෙවෙයි කියලා සමහර වෙලාවට කියන්න උත්සාහ කරන අපේ රටේ අය වගේම පිට රට අයත් හිටියා. ඉතින් මේ ඉතිහාසය අපිට වටින්නෙම නැද්ද? නැහැ අපිට වටිනවා. ඉතින් ඒ වටිනාකම් අපි මතු කරන්නට ඕනේ. ඉතිහාසය නිරපා හරින්නටවත් වසන් කරන්නටවත් කිසිදු උත්සාහයක් දරන්නට කිසිවෙකුටත් ඉඩක් තියන්නට අවශ්‍ය නැහැ. ඒ නිසා අපේකමට ආදරය කරනවා වගේම අර මම මුලින් කිව්වා වගේ අපේකම රකින්න අපි උත්සාහ කරන්නට ඕනේ. අපේ රට නැත්තම් අපේකම රකින්න බොහෝ වෙලාවට ප්‍රදර්ශන තියෙනවට වඩා හදවතින්ම අපේකම රකින්න අපේ ජාතිය අපේ ඉතිහාසය පිළිබඳව කතා කරන්න අපිට කැක්කුමක් තියෙනවා කියලා අපි කියන්නේ. අන්න එහෙම කැක්කුමක් තියෙන ගොඩක් දෙනෙක් අපේ රටේ ඉන්නවා. ඉතින් ඒ අයට වේදිකාවක් හදන එක මාධ්‍යයක් විදිහට අපේ වගකීමක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම අපේකම ගැන වැඩිපුර කතා කරන අපේකම හදවතින්ම කතා කරන මාධ්‍ය ආයතනයක විතර අපිට ලොකු වගකීමක් තියෙනවා. ඉතින් ඒ වගකීම ඉටු කරන්න තමයි හෙළවංශය මේ විදිහට හද ආරම්භ වෙන්නේ. ඉතින් මේ තුල කතා කරන්නේ මොනවද සහ මේන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන දේ පිළිබඳව ඔබට ඉදිරියේදී වටහා ගන්න පුළුවන්කමක් ලැබේවි. අපි අද දවසේ මේ මිනිස්සු කියන කතා එහෙම නැත්නම් ජනප්‍රවාද, ජනවහරය, ඒ වගේම ජනශ්‍රුතිය මේ දේවල් වල පරිශ්‍රණය කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ පරිශ්‍රකයන් කියන දේවල් වලට අභියෝග කරන්නත් තවත් පිරිසක් ඉන්නවා. ඒ හැමෝම එක්හසු කරගෙන මොකක්ද ඇත්ත සහ මොකක්ද අපි පිළිගත යුත්තේ කියන දේ පිළිබඳව සොයා බැලීමක් අපිට කරන්න පුළුවන්කමක් ලැබේවි කියන විශ්වාසය තියෙනවා හෙළවංශය තුළ. ඉතින් ඒ නිසා අපි අද ආරම්භ කරමු මේ කතා බහ. ඔබටත් විවෘතයි මේ බලාගෙන ඉන්න ඔබ ඒ වගේම මේ කියන දේවල් පිළිබඳව කටකතාවෙන් හරි අහන සහ දැනගන්න අයටත් විවෘතයි මේ වේදිකාවෙන් ප්‍රයෝජනය ගන්න. ඉතින් ඒ ගැනත් මතක් කරන ගමන් අපි අද දවසේ ආරම්භයට යනවා. ආරම්භක වැඩසටහන අපි කාටද දෙන්න කියන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලද්දි අපිට රටේ යම් මත කරන නැත්නම් පරිශ්‍රණ හරහා නැත්නම් ජනශ්‍රුතිය හරහා බොහෝ දේවල් කියන සහ ඒ කියන දේවල් හරි තර්කානුකූලව කියන සහ ඒ දේවල් අපිට තර්කයක් නැතුව පිළිගන්න පුළුවන් දේවල් කියන කෙනෙකුට අපි ආරාධනා කළා. ඔහු පරිසරවේදියෙක් විදිහට අපි හඳුනාගත්තා. ඒ වගේම ඉතිහාස ගවේෂකයෙක් විදිහට අපි හඳුනාගත්තා. බොහෝ දේවල් යම් කෙනෙක් කිව්වොත් ඒක එහෙම කොහොමද වෙන්නේ සහ විචාරශීලීව ඔහු විමසන කෙනෙක් බවට අපි ඔහුව හඳුනාගත්තා. තිලක් කන්දේගම මහත්මයා අයිබෝන් කියලා පිළිගන්නවා. මම ගොඩක් දේවල් වැඩසටහන ආරම්භයේදී මතක් කළානේ. කොතනින්ද මේ හෙළවංශය අපි පටන් ගන්න ඕනේ කියන තැන තමයි මට ඔබතුමාගේ විමසන්න වෙන්නේ මුලින්ම. තිලක් මහත්තයා මම පුංචි කාලේ නාන්නකොට සීතලට අකමැතියි. දැන් නම් මම වැඩිපුර මාස සීතලට. ඒ දවස් සීතලට අකමැතියි. මම අඬනවා, කෑ ගහනවා. මේක නවත්තන්න අම්මා ක්‍රමවේද 3ක් අනුගමනය කරනවා. එකක් කතන්දරයක් කියන එක. 2 ටොක්කක් අයින එක. 3 වෙනි එක ගහලා පන්නන එක. හැබැයි මම වඩාත්ම කැමති කතන්දරයට. අම්මා දවසක් කියනවා මට කතන්දරයක් පුතේ අර කන්ද උඩ යක්කු ඉන්නවා. ඔය යක්කු ඉන්න තැනට කාටවත් එන්න දෙන්නේ නැහැ. මොකද යක්කු ආයුධ හදන අය. ඒ ආයුධ හදන රහස එළි වෙනවට ඒගොල්ලෝ කැමති නැහැ. එන්න එක තැනක ගලක් තියෙනවා ගලේ කොටලා තියෙනවා අකුරක්. ඕකට කියන්නේ අකුරු කෙටුව ගල. ඕකෙන් උඩට යන්න දෙන්නේ නැහැ. නමුත් රකුසෝ පල්ලෙහා ඉන්න රකුසෝ මේ රහස හොයාගන්න දවසක් ගහකට නැගලා බලා හිටියා. බලා ඉඳලා එයා රහස අල්ලගත්ත යකඩ පන්නරේ තියෙන හැටි. යකඩේට බොරදිය කියලා කෑ ගැහුවා. යකඩ පන්නරේ තියන්නේ බොරදියට දාලා. ඊට පස්සේ යක්කු එයාට විදලා මරලා දැම්මා.
අනිත් පැත්තේ මිනිහෙක් නගිනවා රිදී කොහොමද පාස්සන්නේ බලන්න. ඒ වෙනිහ බලා ඉඳලා එමිනිහට දැනුණා ඒත් රකුසෙක්. ඔහු දැක්කා රිදී පාස්සන්නේ පුස්කර වලින් කියලා. රිදියට පුස්කර කියලා කෑ ගැහුවා. විදලා මරලා දැම්මා. මං හිතන් දිලංක මහත්තයා මගේ හිතේ තැම්පත් වුණා. මේ අදහස පස්සේ කාලෙකදී මම දිග ගමනක් අරන් ගියා. ඒ දිග ගමන අරන් යනකොට අම්මගේ කතාවක් පස්සේ මෙච්චර දුර යනවද කියලා හිතනකොට මට හිතනවා මේක හරිද? මේ අම්මගේ කතාවක් අස්සේ මම යන්නේ. ලිඛිතව කොහෙවත් නැහැ. සෙල්ලිපියක නැහැ. එතකොට සෙල්ලිපියකත් නැත්නම් ලිඛිතවත් නැත්නම් මේ කියන දේ පිළිගනීද? ඒ වගේ ප්‍රශ්නයක්. ඉතින් ඒ හින්දා මම බැලුවා එහෙමනම් මේ යන්නේ ජනප්‍රවාදයක්. අම්මා යන්නේ අම්මගේ කතාව වෙන්නේ ජනප්‍රවාදයක්. ජනතාව අතේ තියෙන කතාවක් තමයි අම්මා කිව්වේ. ඒක අම්මා නිර්මාණය කරපයක් නෙවෙයි. මට බොහොම පැහැදිලි දැන්. එහෙනම් ජනප්‍රවාදය හරහා මේ ගමනේ අනේක හරිද? එතකොට තමයි මට අහුවෙන්නේ සිද සංග්‍රහව. මහද ගන්ධ කෙලිකොට සවුනේ ගෙවා දත්තට. දුහුණන් දැනුම් සඳහා වහරෙනු සරෙන් සපයා කරනෙම සිද සංග්‍රහ. ශ්‍රී ලංකාවේ පළවෙනි ව්‍යාකරණ පොත ලියනවා බුදුහාමුදුරන්ට ගඳකිලියක් කරාගෙන හදවත විවාහාරයෙන් අරන් දන්නතියගෙනගේ දැනගැනීම සඳහා මම කරනවා සිද සංග්‍රහව. එන සිද සංග්‍රහව අරන් තියෙන විවාහාරයෙන්. ඔහු ගුරු කොට කරන් තියෙන විවාහාරයෙන්. එහෙමනම් විවාහාරයේ එන කතා හරහා මේ ගවේෂණය කිරීම සාධාරණයි. මට හිතෙන්නේ ඒකයි. ඒ කියන්නේ දැන් ඔතනදී ලිඛිත දේවල් අපි සිදස් සංග්‍රහයෙන් පස්සේ පිළිගන්නවා ගොඩක් දෙනෙක්. හැබැයි සිදස් සංග්‍රහව ලියන්නත් එන්නේ කියපු දේවල්. කියපු දේවල්. බොහෝ දේවල් තිබුණු දේවල්. ඒ තමයි මගේ මුල්ම මම හිතන්නේ මම වෙනස් කරපු තැන. මම හිතන්නේ වෙනස් කරපු තැන. ඒ හින්දා මට සෙල්ලිපි අවශ්‍ය නැහැ. වලවල් හාරන්න අවශ්‍ය නැහැ. එතකට උස්සගෙන ඒව කාබන් පරීක්ෂණයට යන්න අවශ්‍ය නැහැ. හරිද? එතකොට එහෙමනම් ලංකාවේ මානව ඉතිහාසයේ වයස අවුරුදු 29000යි කියලා බලංගොඩ මානවයාගේ ඉතිහාසයේ කාබන් පරීක්ෂණයකට ගිහිල්ලා හිර වෙන්න මට උවමනාවක් නැහැ. මම දන්නවා 29000කට එහා පැත්තේ ඉතිහාසයක් තියෙන බව. එහෙම නැත්නම් බුදුරු 28 දෙනෙක් වෙනුවෙන් අපි කතා කරන්නේ කොහොමද? 5000 වඩතරම 28 පස්වාන් දහසකටයි බුදු වෙන්නේ. 10 5කට. එතකොට එහෙමනම් එච්චර කාලයක් එහෙනම් ඈත ඉතිහාසය පිළිබඳව විශ්වාස කරන මට 29000 කිර වෙන්න අවශ්‍ය නැහැ. ඒ හින්දා ජනප්‍රවාදයට එක්කලා මේ ගමන ගෙනියන්න යන්න ඕනේ. කියනකොට තමයි තේරෙන්නේ මට අහුවෙනවා ශ්‍රී ලංකාවේ ඉතිහාසය කීප පොලකින්ම මේක බාධක යොදලා. ඉතිහාසයට නිදහසේ ගලාගෙන යන්න බැරි විදිහට බාධක යොදලා. ඒ බාධක සමහර ඒවා ලියාපුවා. ඒ ලිවීමෙන් එහා පැත්තේ ඉතිහාසය බාර ගන්න බෑ. එතනින් එහා ලියලා නැහැ. එක බාධකයක්. වර්තමාන බාධකය ඉතිහාසයේ මතු කළොත් ජාතිවාදී අරගලයක් එයි. එහෙනම් ඉතිහාසය කතා කරන්න හොඳ නැහැ. එහෙනම් ඉතිහාසය හිමි මරලා දාන්න ඕනේ. පාසල් පෙළ පොත් වලින් අයින් කරන්න ඕනේ. එහෙම අහවල් රජුරෝ ගැන කතා කරන්න හොඳ නැහැ. එයා ගැන කතා කළොත් එතන මතුවෙන්නේ ජාතිවාදයක්. දැන් හරි අපරාධයක් වෙන්න යන්නේ. බොහොම ලොකු අපරාධයක්. මේ අපරාධය ගැන හිතනකොට මට හිතුණා නෑ. හොයන්න ඕනේ තොරතුරු. මීට වැඩි ඉතිහාසයක් අපේ රටේ තියෙනවා. ඉතිහාසය ලියවිච්ච තැන ලිව්වන ලියපු තැන ලියපු එක ඉතිහාසය කියලා කවුරු හරි පිළිගන්න කියලා නම් ඔච්චරයි ලියලා තියෙන්නේ. ඔතෙන් එහා ලියලා නැහැ කියලා. එවන අපේ ඉතිහාසයේ මහාවංශයෙන් එහා පැත්ත ලියන්නේ ඒක පිළිගන්න බෑ කියවනම් දෙහෙනම් දිව්‍ය අවධානය. ඊටත් අවුරුදු 400කට එහා පැත්තේ ලියවිච්ච පොතක්. මහාවංශයට අවුරුදු 400කට එහා පැත්තේ. එහෙනම් එතකොට මහාවංශයට අවුරුදු 400කට පස්සේ එහා ඉතිහාසය අපිට පිළිගන්න බැයිද? එහෙමනම් අවුරුදු 2500ක් බුදුදහම රැක එනවා ඉස්සරහට. නමුත් මේක ලියන්නේ ලංකාවේදී ඉතාමත් මෑත කාලෙකදී. ඉතාමත් මෑත කාලෙදී ලියනවා මාතලේ අලු ලෙනේදී මේක ලේඛනගත කරනවා. තල්කොලේ ලියන කාලේ. එහෙමනම් එතනින් මෙහා විතර පිළිගන්නේ. අර ටික පිළිගන්නේ නැද්ද අපි? ඒතර ඒ දේවල් ලියවිලා තිබුණා. ලියවිලා නැත්නම් හින්දා. මොකද නමුත් ඒවා පරම්පරාවෙන් පරම්පරාවට ගෙන ආපු දැනුම.
ඒකයි මම ලියන හැම පොතකම පිදුම කාට හරි මම පුදන්නේ පරම්පරාවට. එඳා සකීය මීමුත්තන්ගේ දේශීය ඥානය බියක් හැකක් නැතුව රැකගෙන මගේ පරපුරේ වීරෝදාර ගොවියන්ට වනපස මලක් කොට. මෙන්න මේ වාක්‍ය මගේ පොත්වල පෙර ඉස්සරහට එන්නේ මම විසින් මම මේ ඔප්පු කරන්න යන සාක්ෂිය. මොකද ජනවහරයි වැදගත්ම කියන කතන්දරය. ඒ හින්දා මේ ඉතිහාසය අපිට මතු කරන්න වෙන්නේ ජනවහරෙන් කියන එක තැන ප්‍රබල තැනක මං හිටියා. හැබැයි අපේ ඉතිහාසය මතක නැහැ. මතක් වෙන්න ඉඩ දීලා නැහැ. මේක බොහොම පැහැදිලිව කනගාටුවෙන් මහගම සේකර එක තැනකදී කියනවා. මහගම සේකරගේ ප්‍රබුද්ධ කියන පොතේ ප්‍රබුද්ධ යසෝදත් එක්ක රණ්ඩු වෙලා එයාගේ පෙම්වතියත් එක්කලා පෙම්වතියට පහර දීලා ඔහු දුවනවා මේක ගර්ධනා මැද නැති වෙච්ච ආදරේ හොයාගෙන. යසෝදා කියලා විශ්වයට කෑගසමින්. විශ්වයට වැහෙන්න මේක ගර්ජනා මැද. ඔහු සිහි නැතිලා වැටෙනවා. වරු 3කට පස්සේ ඔහුට සිහිය එනවා. සිහිය එනකොට නොයෙකුත් ආලෝක එනවා. ආලෝක. කටහඬ කෙනා බය නොව බාර ගන්න ඔය තථාගත ආලෝකයයි. දැන් මේ කටහඬ හොඳට හුරු කටහඬක්. ඔහු කල්පනා කරනවා මේ කටහඬ කාගේද? අම්මගේ කටහඬ ඇහෙන්නේ. බලනවා මේ කොහෙද ඉන්නේ කියලා. මීට අවුරුදු 15කට හෝ 20කට කලින් මරුණු අම්මගේ සොහන උඩ මේ ඉන්නේ. ඒ කියන්නේ මුලට ගිහිල්ලා ඉතිහාසයේ මුලට ගිහිල්ලා තියෙනවා ප්‍රබුද්ධ ඉතිහාසයේ. ඕන මිනිහෙකුට ප්‍රශ්නයක් අහුනොත් ඔහු යන්නේ මුලට. මුලින් ඉඳලා දැන් මේ ඉතිහාසයේ මතක නැහැ. 15කට හෝ 20කට කලින් බලන්න සේකර ඉදිරිපත් කරලා තියෙන යෙදුම. ඉතිහාසය මෑත ඉතිහාසයක මතක නැති අපිට මේ ඈත ඉතිහාසයක් කරා යන ගමන දිලංග මං හිතන්නේ උඩුගම්බලා පීනීවක් අභියෝග වලට මුණ දෙන්න වෙන වෙලාවක්. හැබැයි අර ඔබ මේ වැටතන හඳුන්ලා දෙනකොට කිව්වා වාගේ සූදානම් වෙන්න අපි මේ අභියෝග වලට මුණ දෙන්න. අනිවාර්යයෙන්. හැබැයි මේ අභියෝග වලට මුණ දෙන්න අපි මේ සත්‍ය හොයාගෙන යනකොට මේ සත්‍ය හොයාගෙන යන්නේ. සත්‍ය හොයාගන්න බැරි වෙයි. සත්‍ය වැහිලා. ඒකත් ඒකට කියනවා. සත්‍ය සොයා යෑම. වියංග පොතේ. සත්‍ය හොයාගෙන යනවා. සත්‍ය නැහැ. අහපව් වෙනවා. කුණු ගොඩක් අස්සේ පොඩ්ඩක් දිලිසීමක් තියෙනවා. බලන්න සත්‍ය එතන. අහනවා. සේකර අහන්නේ. ඇයි ඔය කුණු ගොඩක් අස්සේ ඉන්නේ කියලා සත්‍ය නැහැ. කුණු ගොඩ අස්සේ ඉන්නව නෙවෙයි මේ. මම ඉන්න තැන පෙන්නන්න දමලා ගහපුවා. මේ තියෙන්නේ. බලපුවා මේකේ තියෙන්නේ දර්ශන, තර්ක, වාද. එහෙනම් අපි ඉතිහාසයේ සත්‍ය හොයාගෙන යනකොට සත්‍ය ඉතිහාසය මේක වැහිලා මොනවෙන්ද? දර්ශන, තර්ක, වාද. මේ කුණු ගොඩවල් වලින් ඉතිහාසය වැහිලා. ඒ කුණු ගොඩවල් වලින් වැටිච්ච ඉතිහාසය නැවත අරගෙන හොදලා නැවතත් මේ ජනතාවට ඉදිරිපත් කරන උන්ගේ ඉතිහාසය මේ. ඒ කියන්නේ අර කුණු ගොඩ ඇවිස්සොර කමක් නැහැ. කපස්නේ නැහැ. ඉතින් කුණු ගොඩ ගෑනෝ ගෑවෙයි අපි. කුණු ගෑවේ. ගෑවෙයි. ගඳ ගහයි අපි. කරන්න දෙයක් නැහැ. ඒව තමයි මඩ අවලාද. එන්න පුළුවන්. සූදානම් වෙන්න ඕන එකට. තව කාරණයක් තියෙනවා කන්දේක මහතා දැන් ඔය කියපු කතන්දර සහ ඔය කියපු දේවල් හරියට අපිට පැහැදිලිනේ. දැන් ඔය ජනප්‍රවාද දැන් කන්දේක මහත්මයාගේ අම්මා කියපු කතන්දරෙත් එක්ක තව ලොකු ගමනක් තවමත් යනවනේ. ඒ ගැන සොයන්න යනවනේ. තව ওই දේවල් සොයා බලන්න ඕනේ කියන හිතේ තාමත් ඒ සිතුවිල්ල තියෙනවා නම් ඔය પરම්පරාව නැති වෙලා යනකොට ඔය પરම්පරාව කන්දේක මහත්මයාට ඔය කතන්දරේ අම්මා කියපුවද හොඳයි. දැන් තව කවුරුද අපිට තව අපේ ආච්චි අම්මලා ඒ දේවල් අපිට කියලා දුන්නේ නැහැ කියලා කියමුකෝ. තවත් ඉදිරි પરම්පරාවට අපිත් ওই දේවල් කියලා දුන්නේ නැහැ කියලා කියමුකෝ. ওই කතන්දර මේ ජනප්‍රවාද ලියලත් නැහැ කියමුකෝ. ඒවට අපි මොකද කරන්නේ? වග කියන්නේ කවුද? කවදා හෝ දවසකදී. මොකද ඇත්තටම විශ්ව සත්‍යයක් තියෙනවනේ විශ්වයේ සත්‍යයක් තියෙනවා. ඒ සත්‍යය තමයි කවදා හරි බුද්ධිමය සත්වයක්. ඒ කියන්නේ බෝධි සත්වයක්. ඔහු බුද්ධිය සාංශාරිකව පුරුදු කරලා. ඒ කියන්නේ පාරමිතාවක් හැටියට. පෙරුම් පිරුමක් හැටියට. සාංශාරිකව පුරුදු කරලා. සාර අසංක කල්ප ලක්ෂයක්. ගිහින් ඒ කියන්නේ ඊතරම් දුකක් විඳලා. කවදා හෝ මොහොතක මේ සත්‍ය හොයාගත්තට පස්සේ ඒක අපි දකිනවා විශ්වයේ සත්‍යයයි. ඒක තමයි බුද්ධිමය දහම. බුදුදහම. ඒ බුදුදහම බුද්ධිමය දහම බුද්ධිමය ජන කොට්ටාසයක් පෘථිවියේ ජීවත් වෙන කාලෙක තමයි ඒ බෝධිසත්වයන් සත්වයෝ මෙයා ඇවිල්ලා මෙහිදී බුද්ධත්වයට පත් වෙලා මේක දේශනා කරන්නේ. හැබැයි අවුරුදු 5000ක් යනකොට බුද්ධිය හීන වෙලා යනවා. හීන වෙලා ගියාට පස්සේ මේක නැති වෙලා යනවා.
එහෙනම් අවුරුදු 5000කදී බුද්ධිමය දහම පෘථුවියෙන් ඡය වෙලා යනවා. හැබැයි සත්‍ය නැති වෙනවද? ඊට පස්සේ බුදු කෙනෙක් බුදු වෙන්නේ නැද්ද? එහෙනම් විශ්ව සත්‍යය ඇත්ත කවදාවත් වහන්න බෑ. කොයි මොහොතක හෝ මේක මතුවෙනවා. ඒ කියන්නේ කනගාටු වෙන්න අවශ්‍ය නැහැ ඊළඟ මතයක කොයි මොහොතක හරි මතුවෙනවා. ඒ මතුවෙමින් එන මොහොතක් ශ්‍රී ලංකාවේ මේක ශ්‍රී ලංකාවේ ඉතිහාසයට දිගින් දිගටම පාර දෙනවා. දිගින් දිගටම පාර දෙනවා. ශ්‍රී ලංකාවේ ගොදුරක් කරගන්න ලැහත් වෙලා ඉන්න අධිරාජ්‍යවාදීන් කැමති නැහැ ශ්‍රී ලංකාවේ ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක් කියලා මතුවෙන එක දකින්න. ශ්‍රී ලංකාවේ ජාතිය අපි ඉස්සරහට කතා කරමු වැටතරන් වල ශ්‍රී ලංකාවේ ජාතිය තමයි පෘථුවියේ ඉන්න බුද්ධිමත්ම ජන කොට්ටාසිය. ඒක තමයි බුදුහාමුදුරුවෝ තීන්දුව කරන්නේ. උන්වහන්සේගේ දැනුමට අභියෝග කරන්න පුළුවන් විද්‍යාඥයෙක් ලෝකේ කොහේ හරි ඉන්නවනම් මම කියනවා කරුණාකරලා ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කළ තියෙන මහා දර්ශනයට අලගු තියන්න පුළුවන්ද කියලා මේ විද්‍යාඥයින්ට. ඒ තුමානම් කියන්නේ බුදුන් වහන්සේ කියන දේ උන්වහන්සේගේ දහම බුද්ධිමය දහම අවසාන මොහොත වෙනකම් පවතින ශ්‍රී ලංකාවේ. ඒකෙන් මොකද මේ කියන්නේ? බුද්ධිමය ජන කොට්ටාසයක් ඉන්නේ ශ්‍රී ලංකාවේ. එතකොට මේක කියන්න කැමති වෙයිද අධිරාජ්‍යවාදීන්? අපිව පාගන්න ඉන්න අය. එහෙනම් බවුන් අපේ ඉතිහාසය මකනවා. ඔවුන්ගේ පන්දම්කාරයෝ මේ රටේ පාලනය රයන පන්දම්කාරයොත් ඒකටම ආවඩලා ඒක මකනවා. එහෙනම් රට මැද ඉඳගෙන රට මැද නාලිකාවකින් රට මැද තියෙන මේ නාලිකාවෙන් මේ රට මැද තියෙන හෙලාසුරු අධිරාජ්‍ය මෙතනයි තිබුණේ. ඒක මතුකරන්න ගන්න උත්සාහයේදී මේ රටේ බොහෝ මේ පිළිබඳව කතා කරන අයට මේ වේදිකාව හදපු එක තමුන්නාන්සේලා කරන්නේ මහා ඓතිහාසික වැඩක් නේ. ඉතිහාසගත වෙන වැඩක්. මම කියන්නේ මම කියන දේ පිළිගන්න කියලා ජනතාවට. මොකද මම කැමති නෑ කාගවත් බුද්ධියට අභියෝගයක් කරන්න. ඔහුගේ දැනුමට. ඒක තමයි හෝමෝ සේපියන්ස් කියලා මේ සුද්ධ වෙන් කරපු જાතිය. හිතන්න හතා. බුද්ධිමත්ම සතාගේ බුද්ධියට අභියෝග කරන්න මං සූදානම් නෑ. නමුත් මට තියෙනවා අයිතියක්. මං හොයාගත්ත දේ ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් මම හොරෙක්. ඇයි හොරෙක් වෙන්නේ? අනුන්ගේ දැනුම මේ මං ගාව දැන් තියෙන්නේ අන්සතු දෙයක්. මේක නැවතත් ඔවුන්ට නොදුන්නොත් අන්සතු දෙයක් ළඟ තබා ගැනීම. හොරකම. අනිවාර්යෙන්ම අපේ යුතුයකම කියන දේවල් හරි වටිනවා. අපි දැනුම තවත් කෙනෙකුට දෙන්න ඕනේ තමයි. ඒ වගේම අපේ රට රකින්න නම් නැත්නම් අපි යම් දෙයක් සුරකින්න නම් ඒ දේවල් අපි දෙන්න ඕනේ තමයි. එතුමන් හරි කතන්දරයක් කිව්වා. ලංකාවේ තමයි බුද්ධිමත්ම ජාතිය ඉන්නේ කියලා. ඒකට වර්තමානයේ සාධක ඕනෑ තරම් තියෙනවා. ලෝකයේ හරි ලොකුවට පිළිගන්න තැනක් තමයි නාසා ආයතනය. ඔතන වැඩ කරන අයගෙන් ප්‍රධාන පෙළේ ඉන්න අයගෙන් කීයෙන් කී දෙනෙක් අපේ ලංකාවේ අය ඉන්නවද? රටේ නව නිපැයුම් ශේත්‍රය ගත්තොත් ලෝකයේ නිර්මාණය කරන බොහෝ නිපැයුම් වල මූලක නිර්මාණය කරලා තිබෙන්නේ. ඒ සංකල්පයේ තියෙන්නේ කීයෙන් කී දෙනාගේද නේද? ලංකාවේ කීතරම් දෙනෙක් ඉන්නවද? ඔබ සොයා බලන්න. හරි සත්‍ය සාක්ෂි ඔබට සොයා ගන්න පුළුවන්කමක් ලැබෙයි. හෙළවංශ ආරම්භක වැඩසටහන අපි ඉන්නේ. කෙටි විරාමයක් ලබා ගමු. විරාමයෙන් පසු නැවත මුණ ගැහෙමු. විරාමෙන් පසු අපි නැවත හෙළවංශය තුල කතා බහ කරන්න සූදානම. මේ වේදිකාව මිනිස්සු කියන කතාවලට අපේ ඉතිහාසය ගැන ගොඩක් දේවල් කියනවා. එදා අපි මෙහෙමයි, මේ රට මෙහෙමයි, ඔය නම හැදුනේ මෙහෙමයි ගමට කියලා කතන්දර ගොඩක් තිබෙනවා. හරි ස්වාධීනව මේ දේවල් කියන්න පුළුවන් තැනක් නිර්මාණය කළ යුතුයි කියන සංකල්පයත් එක්ක අපි හෙළවංශය රන්ගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය හරහා මේ විදිහට ඔබට සමීප කරමින් ඉන්නේ. ආරම්භක වැඩසටහනට අපි ආරාධනා කරේ තිලක් කන්දේගම මහත්මයාට. අපි ඔබතුමා කතා කළා අර විරාමයෙන් කලින් මම මතක් කළේ නේද අපි බුද්ධිමත්ම ජාතියක් ඉන්න බවට තහවුරු වෙලා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් උන්වහන්සේ කියපු ධර්මය අද ඇත්ත වෙලා සහ ඒ දේවල් අනිවාර්යයෙන්ම අපිට සාක්ෂි විදියට ගන්න පුළුවන් කමක් තිබෙනවා. ඊළඟට අපි කොහොමද යන්නේ ඔබතුමා කියන කතන්දරේ? මේක අද අපි විතරක් නෙවෙයි මුළු ලෝකෙම පිළිගන්නවා. හැබැයි රහසක් ඇදී තියෙන්නේ. මේ බුද්ධිමත්ම ජන කොටස සහ බුද්ධිමය දර්ශනයක් තියෙන මෙතන කියලා. එහෙනම් බොහෝ රටවල් වල ඉන්න ජාතීන් විසින් මේ දැනුම හොයාගෙන මෙහාට එනවා. දැනුම කේන්ද්‍ර වෙලා තියෙන්නේ බුදුදහම තුල කියලා දැනගත්තට පස්සේ මහාන වෙච්ච අය
ස්වාමීන් වහන්සේලා අනික රටවල් වල මෙතෙන් එනවා. ඇයි මෙතෙන් එන්නේ? මේක ඇයි වෙන තැනකට ගියේ නැත්තේ? අපි දන්නවා අපේ උපසම්පදාව අපිට ගේන්න උනේ ලංකාවේ නැති වෙලා ගිහින් පිටින්. නමුත් කේන්ද්‍ර වෙන්නේ මෙතෙන්ද ඒ සතුරු ආක්‍රමණය හින්දා මේ රටේ ඒ බුදුදහමට තැනක් නොතිබිච්ච වෙලාවේ. නමුත් දේවල් නැති වුණ තැනකුත් තිබුණා අපි ඒවත්. ඔව් නැති වෙලා ගියේ එතන සතුරු ආක්‍රමණ. ඒ හින්දා ඉතුරු වෙච්ච තැනින් ආයෙත් මෙතෙන් එනවා. දැන් මේක ඇයි මෙහෙම වෙන්නේ? මොකද මේ භූ විද්‍යාත්මක සාධකය මෙතන? මේක ලෝකයක්. එහෙනම් ලෝකෙ මෙතන විතරක්ද මේක තියෙන්න ඕනේ? ඇයි මොකද්ද මේ හේතුව මෙතන? එක්ක අපි පිටසක්වල ජීවීන්ගෙන් දැනුමගත ජන කොටසක් මෙතන ඉන්නවද? අපිට හොයන්න තියෙන කාරණා. එහෙම නැත්නම් අදටත් පිටසක් වලින් එන දැනුම එන්න කේන්ද්‍ර වෙන්න මෙතන යම්කිසි විශ්ව සත්‍යයක් එන තැන විශ්ව ශක්තිය එකතු කරන තැනක්ද? මෙන්න මේ කරුණු කාරණා ටික හොයනකොට තමයි මම මවිතයටපත් වෙන්නේ මේ කතන්දරේ පිළිබඳව. ඔබතුමා ඇයි ඊට වගේ තැන්වල පිටසක්වල ජීවීන් කොහොමද ඒකට සම්බන්ධ කරගන්නේ? ඇයි කතන්දරේට ඒක මම විශ්වාස කරනවා සක්වලේ අපි තනික වෙලා නැහැ. මිනිස්සු හිතනවා මේ මිනිසුන්ගේ ඉන්න සතු ජීවීන් ඉන්න ග්‍රහලෝකයේ හුඟක් අය හිතනවා මේ අපි තමයි මේක තමයි තියෙන්නේ. නමුත් විද්‍යාඥයෝ පිළිගන්නවා මමත් පිළිගන්නවා පිළිගන්න සිද්ධ වෙනවා මේක ඇත්තක් නම් මේ පෘථිවියේ ජීවීන් ඉන්නවා කියන එක ඇත්තක් නම් ජීවීන් ඉන්න පෘථිවි ග්‍රහලෝක තව ඕන තරම් තියෙන්න ඕනේ. නැත්නම් අපේ සෞර ග්‍රහ මණ්ඩලය විතරයි. එහෙනම් සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිට තියෙන්න ඕනේ. අපි විශ්වාස කරන්නම වෙනවා. එහෙමනම් පිට සක්වල හිටපු දියුණු විද්‍යාඥයන් මේ දැනුම අපිට මෙහාට එව්වද? මේකත් මේ පෘථිවිය අත්හදා බැලීමද මේ කරන්නේ? ඔවුන්ගේ දැනුම. නැත්නම් මේ හෝමෝ සේපියන්ස් කියන සතා පිට සක්වලකින් මෙහාට නිර්මාණය කරලා ගියක් දාපු එකද? ඔය කතන්දර ගොඩ යනවා. උත්තර නැති කතන්දර මේ වෙනකොට යමින් තියෙන දිගටම. ඒ යමින් තියෙන ඇස්සේ තමයි අපි මේ කතන්දරේ හොයන්න උත්සාහ ගන්න. එතකොට මට හිතෙනවා මම මේ භූ විද්‍යාත්මකව ඉස්සල්ලා හිතන්න වෙලා තියෙනවා. ලංකාව කියන්නේ මොකද්ද? අපි මිනිස්සු ගැන පස්සේ හිතමු. භූ විද්‍යාත්මකව ලංකාව කියන්නේ මොකද්ද? එතකොට ලංකාව කොහෙද තියෙන්නේ? පෘථිවියේ. පෘථිවිය කොහෙද තියෙන්නේ? මොකද්ද වැදගත්? මේ වෙලාවේ තමයි දිලංග මම මවිතයටපත් වෙන්නේ. ස්වාධීනව හිතන්න ගියේ මම මවිතයටපත් වෙනවා. ස්වාධීනව. ඒ කියන්නේ මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙන දේ. ඒ කියන්නේ සමකය, කර්කටකය, මකරය වගේ විද්‍යාත්මකව හොයලා ඉදිරිපත් කරලා තිබුණු තියෙන මේ ලෝක ගෝලයේ මම වෙන තැනකට යනවා. මම වෙන තැනකට යනවා කියන්නේ ලංකාව තියෙන්නේ හරියටම සමකයට වැඩි අංශක 6මාරක් උඩින්. හරියටම අංශක 6මාරක් උඩින්. එහෙමනම් එතන තියෙන සුවිශේෂී ඒකත් එක තියෙන අනික් රටවල් ඊට සමාන්තර රටවල් ඉන්දියාවේ පල්ලෙහා කෙළවරක් තියෙන එතන. හරිද? ඇයි ඒවා මෙච්චර කතා නොකරන්නේ? ශ්‍රී ලංකාව තියෙන පෘථිවිය හරි මැද. මම බය නැතුව අද කියනවා. ශ්‍රී ලංකාව තියෙන පෘථිවිය හරි මැද. දැන් ඔබතුමා යහයි නැත්තම් මට දැන් ගල් මුල් එන්න ඕනේ. මේ මතේ කිව්වම දැන් මට ගල් මුල් එන්න ඕනේ. මම ඒ බලාපොරොත්තු වෙන තමයි කතා කරන්නේ. මම කතා කරන්නේ බොහෝ සාක්ෂි ඇතුව. සමකයට අංශක සමකය තමයි පෘථිවියේ මැද රේඛාව. මෙහෙනම් ලංකාව තියෙන්න ඕනේ සමකයේ උඩ. සමකයෙන් කැපිලා යන්න ඕනේ කියලා. ඔව් සමකයේ උඩ. දැන් අපි ඉන්නේ සමකයෙන් අංශක 6මාරක් උඩින්. ඊළඟ අපි අමතක කරලා තියෙන කාරණාවක්. අපි ඉන්නේ ඇලවෙච්ච පෘථිවිය. පෘථිවිය අංශක 23මාරක් ඇලවෙලා තියෙනවා. මේ ඇලවෙච්ච පෘථිවිය අංශක 23මාට දිලංකත් යටත් මමත් යටත් අපි ඔක්කොම යටත්. පෘථිවියේ අපි වැඩක් කරනකොට අපි ඇලයට කරන්නේ කෙලින් කරන්නේ නැහැ. අපි පිහියනම් ගහකට කපපුවාම ඒක අංශක 23මාරක් ඇලයට කැපෙන්නේ. කේකම් කැපුම් හැඩය කියන්නේ ඕක. කවදාවත් අපිට මේ කෙලින් කපන්න බෑ. අපේ නගුල අංශක 23මාරයි ඒ ඇලය. උදැල්ල අංශක 23මාරයි. ගහක දෙබල අංශක 23මාරයි. අපේ ඇඟිල්ල අංශක 23මාරයි. අපිට කවදාක කොලයක් මේසුර තියලා කෙලින් තියලා ලියන්න බෑ. අපි කොලේ අංශක 23මාරක් කැල කරනවා. අපි පෑන අල්ලගන්නේ අංශක 23මාරක් කැල කරලා. අපි පහසුවෙන් සිටින් කියලා හිටගත්තාම ඒ කෝණේ අංශක 23මාරයි. ඒකයි පහසුව. ගහකට මුක්කුවක් ගහපුවාම මුක්කුව තියෙන අංශක 23මාරක් කැලේට. රබර් ගහේ වෙට්ටුව අර කිරි කපන ගහන වෙට්ටුව අංශක 23මාරයි. එන 23මාර ගැන විශාල වශයෙන් පරීක්ෂණ කරපු මට තවත් එකක් අහුවෙනවා.
හරියටම සූර්යයා එන්නේ සමකෙවුන්ට මාර්තු 21. එයා ලංකාවට එන්නේ අප්‍රේල් 13 වෙනිදා වරුවකින්. දින ගණන හදලා බලන්න. හරියටම දවස් 23මාරයි. දැන් මේ 23මාරේ මගේ පිස්සුව මං උමතු කරපු පිස්සුව මට ඔප්පු කරන්න බ්ලොග් වල තියෙනවා පෘථිවිය ඇලයට සාපේක්ෂවයි අපි ඉන්නේ කියලා. ඒ ඇස්සේ විද්‍යාඥයෝ හොයාගන්න තව කාරණාවක්. චන්ද්‍රයා විසින් පෘථිවියේ මේ ඇලය අවුරුදු 72කට එක අංශකයක් ආපස්සට අදින බව. ඒ හින්දා ඇලය ඇලවෙලා කැරකෙන වෘත්තය උඩ වෘත්තයක් හැදෙනවා. අපි දන්නවා බඹරයක් කැරකෙනකොට ඒකේ උඩ රවුමක් හැදෙන බව. එහෙනම් ඒ උඩ තියෙන රවුම අංශක 360ක රවුම එක අංශකයක් අදිනවා අවුරුදු 72කට සැරයක්. එතකොට 360 වැඩ කිරීම අවුරුදු 72කින් අවුරුදු 25920කදී තමයි අද දික් වෙලා තියෙන තැන මේක එල්ල වෙන්නේ. අද තියෙන්නේ සීරියස් තරුව නම් අපේ උතුරු තරුව. උතුරු තරුව හැමදාම නෑ මේක කැරකි ඇවිල්ලා අවුරුදු 12000 ගණනක වේගා තරුවට ගිහිල්ලා අනිත් පැත්තෙන් හැරලා ආයෙත් මෙතෙන් එනවා. මෙන්න මේක අවුරුදු 25920කට වෙන ගමන්ම මේ පෘථිවිය කෙලින් හිට ගැනීම සිද්ධ වෙන බව අවුරුදු ලක්ෂයකට සැරයක් විද්‍යාඥයෝ පිළිගන්නවා. කරුණා කරලා හොයලා බලලා කියවන්න කියන්නේ. හොඳ පොතක් තියෙනවා කියව ගන්න. We are the weather maker. දේශගුණේ අපේ නිපැයුමකේ. මේක මහාචාර්ය ටීම් ප්ලැනර් ලියන්නේ. මේකේ බොහොම පැහැදිලිව ඉතිහාසයේ පෘථිවියේ ඉතිහාසයේ ගැඹුරට හොයන මිනිස්සු පොළොව යට විදගෙන අයිස් තට්ටු විදගෙන ඒ ගත්ත දත්තත් එක්කලා ඔවුන් ඔප්පු කරනවා මේක විද්‍යාත්මකව. එහෙනම් එක දවසක පොළොව පෘථිවිය හරි කෙලින් හිටිනවා. එදාට හැබැයි ඔබත් නැහැ. මිනිස්සු නැහැ පෘථිවියේ. ඇයි ඒ? උඩහා තියෙන අයිස් තට්ටුව පල්ලයට ඇවිල්ලා පල්ලෙහා තියෙන අයිස් තට්ටුව උඩට ඇවිල්ලා මේක හිම යුගයක්. මේ වෙනකොට හිම යුග එන්නේ මෙන්න මේ විද්‍යාත්මක හේතුව හින්දා. එතකොට හිම යුගය. අන්න එදාට මේ ශ්‍රී ලංකාව තියෙන හරියටම සමකෙවුඩ. හරියටම සමකෙවුඩ. ඉන්න ශ්‍රී ලංකාවේ ජීවීන් පොඩ්ඩක් හරි ඉතුරු වෙනවා. මේක හරියට සමකෙවුඩ තියෙන එදාට. ඔය කතන්දර ඔක්කොම කිව්වේ මේ ශ්‍රී ලංකාවේ පිහිටීම ගැන. පිහිටීම පිළිබඳව. ඒ හින්දා අපි ඉන්නේ පෘථිවියේ හරි මැද. අපි මේ කතා කරන්න හදන මේ හෙළ වංශය ගැන හොයන මේ ඒ හෙළ වංශයේ ඉතිහාසය හොයන අපි එන යන්න පුළුවන් අපිට ඈත ඉතිහාසයකට භූ විද්‍යාත්මකව. ඊට පස්සේ මේ වෙනකොට ඔය ඔබතුමා කියපු නාසා ආයතන මොකද නාසා ආයතනයේ ඉන්න විද්‍යාඥයෝ අපේ අය හුඟක් අය ඉන්නේ. මහාචාර්ය සරත් ගුණපාල මයි ගමේ ළමයි. ඔව් තමයි කැමරාව නිර්මාණය කරන්නේ. ඔව් ඔහු තමයි අදෝරත්ත කිරණ පිළිබඳ කැමරාව හදලා ඒ කැමරාව පිළිබඳ තාක්ෂණය ඔහු ගාව තියෙනවා. එතකොට එන්නේ නාසා ආයතනයෙන් හොයාගත්ත සත්‍යයන් අතර එක සත්‍යයක් තියෙනවා. ගුරුත්වාකර්ෂණ බලය අඩු ශ්‍රී ලංකාවේ. ඇද ගැනීමේ බලය. මේක දන්න ආතසී ක්ලාක් ඔහුගේ අවසන් සිද්ධාන්තය කියන පොතේ ඔහු ලියනවා. මේක සාකච්ඡා කරන ඔය මාතෘකාව. එහෙමනම් මෙන්න මේ අභ්‍යවකාශයට යන්න අභ්‍යවකාශයත් එක්ක ගනුදෙනු කරන්න ගුරුත්වාකර්ෂණය හරියටම අඩු පෘථිවියේ මැද වෙච්ච ශ්‍රී ලංකාවට පිටසක්වල ජීවීන්ගේ බැල්ම ඇල්ම තිබුණා තියෙන්න පුළුවන්. ඇල්ම බැල්ම නැති වෙන්න බෑ. කාලෙකදී කවදා හෝ දවසක විද්‍යාව කියන එක විද්‍යාවෙන් ඔප්පු කළොත් තමයි සත්‍යය. විද්‍යාව තාම දියුණු නෑ මේ මෑතේ තමයි ගස් වලට හිතන්න පතන්න පුළුවන් කියලා ඔප්පු කරගත්තේ ඒගොල්ලෝ. ඒ ගස් වලට හිතන්න විතර නෙවෙයි ගස් වලකින් කිරණ නිකුත් කරන්න පුළුවන් බව. ඒ හින්දා හොඳම කිරණ නිකුත් කරන්නේ පාන්දර 3:58ට බව බ්‍රහ්ම මූර්තියට බව. උන්ට දැන් හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙනම් ගහකින් විද්‍යුත් තරංගයක් නිකුත් වෙන බවත් බුද්ධි ඒ කියන්නේ හින්දා බුද්ධිමය සාකයක් බෝධියකින් බුද්ධිමය සාකයක් කියන්නේ බෝධිය. බුද්ධිමය සාකයකින් කිරණ වැඩිපුර නිකුත් වෙන බවත් බුද්ධිමය සත්වයක් බෝධිසත්වයේ කිරණ වැඩිපුර නිකුත් වෙන බවත් මේ කිරණ එක්තරා මොහොතකදී එකතු වුණොත් ඒ වෙනකොට මේ බුද්ධිමය සත්වයාගේ මනස සම්පූර්ණ වෙන බවත් ඔහු සම්මා සම්බුද්ධ වෙන බවත් මම නෙමෙයි තව අවුරුදු ගානකදී විද්‍යාව හොයාගෙන අදාට උත්තමාචාර්ය කරන බව දන්නවා මම. ඔය පිහිටීම් ගැන කියද්දිත් හරි වටිනවා සහ අපිත් රට මැද ඉඳලා මේ ගැන කතා කරන්න අර ඔබතුමා කියපු අර කුණු අවස්සනකොට එන්න තියෙන දේවල් එයිද කියන ප්‍රශ්නේ තිබෙනවා. ඔබතුමා අර මූර්ත ගැන කතා කරා බ්‍රහ්ම මූර්ති කොහොමද මේ දේවල් පැහැදිලි කරන්නේ? ඒ මූර්ති ගැන කතා කරන එක තමයි අපි ඇත්තටම මහා පුදුමාකාර බුද්ධිමත් ජාතියක්. අපිට පුළුවන්කම තිබිලා තියෙනවා පෘථිවියේ ගමන සූර්යාගේ ගමන සෞර ග්‍රහ මණ්ඩලයේ ගමන චන්ද්‍රයාගේ බලපෑම ඒ සහ ඒවා පෘථිවියට එල් වෙන අවස්ථාවල් මේ සියල්ල අපිට හඳුනා ගන්න පුළුවන්කම තිබිලා තියෙනවා. ඒ පුළුවන්කම තිබිච්ච එක ඔප්පු කරනවා තෙල්මේ නැටුමේ.
ඔය තෙල්මේ නැටුම බලන්න තෙල්මේ නැටුමේ ඒ මුනිහාගේ නැට්ටුවාගේ මූණේ ඉරියව් සැර වෙනවා ලස්සන වෙනවා hina වෙනවා උදේට ඉර සෞම්‍යයි. hina වෙලා සෞම්‍යයි නැට්ටුවා. දවල් වෙනකොට තරුණ වයස වෙනකොට දවල් කාලේදී ਉਹ hina වෙනවා. ඊට පස්සේ හවස වෙනකොට කියන්නේ දවල් වෙනකොට ඊට පස්සේ දවල් මහ දවල් වෙනකොට සැරයි. ඕක රෞද්‍ර මූණක් නැට්ටුවාගේ පෙන්නේ. එතකොට ඒක පෘථිවිය කියලා ඔප්පු කරන්නේ ඇලවෙන්නේ අංශක 23මාර. අංශක 23මාරක් ඇලවෙලා තමයි කැරකෙන්නේ. කොහෙද කැරකෙන්නේ? අංශක 23මාරක් පෘථිවිය ඇලවෙලා කැරකෙනවා සූර්යය වටේ. තෙල්මේ නැටුම කැරකෙන්නේ ඒ විදිය. එහෙනම් මේ බුද්ධිමත් ජාතීන්ගේ නිර්මාණය තේරුම් ගන්න අපිට ගොඩක් කල්යයි. හරිද? අනිවාර්යෙන්ම ගොඩක් කල් යනවා කියලා අපි හරියට දැනෙනවා. මොකද මේ හඩහෝරාවක් අපි වෙන් කරගත්තේ මේ ගැන කතා කරමු. ඉදිරියේදී අපි බලමුනේ අපිට වැඩිපුර කාලයක් වෙන් කරගන්න පුළුවන්කමක් ලැබෙවි. ඔබ කතා කරයි හෙළවංශය ගැන. ඔබ හෙළවංශයට ලෙයයි. හෙළවංශය කියපු දේවල් ගැන විවේචනාත්මකව කතා කරයි. ඒ දේවල් වලට මෙන්න මේවත් එකතු විය යුතුයි නේද කියලා කතා කරයි. මේ හැම දෙයකටම වේදිකාව විවෘතයි. මේ වැඩසටහන අපේ නෙවෙයි. ඔබේ සහ ඔබ අපි සියලු දෙනා එකහසු වෙලා මේ ගැන කතා කරමු. මොකද අපේ රටේ ඉතිහාසය ගැන කතා කරන්නට ඕනේ. ඉතිහාසය යම් යම් අවස්ථාවන් වලදී අපි මේ දේවල් ගැන කතා කරද්දී අපි හරියට මේ ඉතිහාසකාමී නේද? එහෙම කියලා චෝදනාවන් එල්ල වෙයිද කියන ප්‍රශ්නයක් තිබෙනවා. කමක් නැහැ. අපි අපේ ගැන කතා කරන්නේ, අපේ දේවල් ගැන කතා කරන්නේ. ඒ නිසා අපි හිඩක් වෙන් කරව ගන්නවා හෙළවංශය තුළ. ඔබ ලියන්න අපේ ලිපිනය නිෂ්පාදක හෙළවංශය රන්ගිර ශ්‍රී ලංකා රූපවාහිනිය දඹුල්ල අපේ ලිපිනය නිෂ්පාදක හෙළවංශය රන්ගිර ශ්‍රී ලංකා රූපවාහිනිය දඹුල්ල අපේ ලිපිනේ ආරම්භක වැඩසටහන වගේම අපි ඉදිරියේදීත් තිලක් මහත්මයාත් එක්ක කන්දේක මහත්මයාත් එක්ක කතා කරනවා. එතුමන් කතා කරපු තැනින් අපි ඊළඟ වැඩසටහනේදී ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. කන්දේක මහත්මයා බොහොම ස්තුතියි අද දවසේදී පැමිණියාට. මේ විදිහටම මේ කතා බහ ඉදිරියට අපි අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.